ඉස්සරකට අපි කවුද දෙකින් ගිහිල්ලා කතා කරලා සිංහලයන්ට කියලා වෙච්ච විවරාසය තමයි 2020 2019 නොවැම්බර් මාසයේ සිද්ධ වුනේ. ඒ බලවත් කිරීම. ඒ නායකත්වයට පත් කිරීම. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද අපිට සිද්ධ වෙලා තියෙනවා යලිත් කතාව අපේ හාමුදුරුවෝ අනුශාසනයෙන් සඳහන් කළා වගේ හිටපු හාමුදුරුවන්ගේ බල්ලා නැට්ට වනවා වෙනුවට නැට්ට බල්ලා වනද්දී නිකන් මැරිච්ච මැක්කු ටිකක් වගේ මේ රටේ භූමි පුත්‍රයන් මේ රටේ අයිතිකාරයන් මේ රටේ ඉතිහාසය යපොත් ජාතියක් කියන එක නිර්මාණය වෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියන හාමුදුරනේ අවශ්‍යතා තුනක් සම්පූර්ණ කරන්න ඕනේ. ජාතියේ ඉතිහාසය නිර්මාණය කරන්න තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ සංස්කෘතියට අයිතිවාසිකමක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ රටේ භූමිය ගැන තීන්දුව ගන්න අයිතිය තියෙන්න ඕනේ. මේ ධර්මශාලාවේ ඉන්න කවුරු හරි ගිහි බවතේ මට ශ්‍රී ලාංකික භාෂාවෙන් කතා කරන්න වෙන්න. මොකද්ද ශ්‍රී ලාංකික භාෂාව? මේ රටේ භාෂාව සිංහල භාෂාව. සිංහල භාෂාව ඒ නිසා තමයි මේ රටේ නව සිංහලය වුනේ. චීනේ භාෂාව පදනම් කරගෙන තමයි චීන භාෂාව කතා කරන චීනේ නම චීනේ වුනේ. ටේම්ස් නදිය ආශ්‍රිතව හිටිය ඉංග්‍රීසි කතා කරන උන්ගේ රට ඉංග්‍රීසි ලෑන්ඩ් නැත්නම් ඉංග්ලෑන්ඩ් බවට පරිවර්තනය වුනේ ඒ නිසා හින්දුස්තාන උනේත් එහෙමයි ජර්මනි හැදුනේත් එහෙමයි අපේ හාමුදුරනේ ජපනීස් ජපාන් උනේත් එහෙමයි. එතකොට මේ න්‍යාය වළංගු නොවන එක රටක් තියෙනවා නම් ඒ රට මෙන්න මේ ලංකාදීපය කියලා අල්ලාගෙන ඉන්න රට විතරයි. එයි මම මේ තමුන්නාසලට දාන වීඩියෝ කට කරුණාකරලා මේ විනාඩියක් මේක නරඹන්න. ඉතාලම කෙටි කාලයක් ඇතුළත මේක නරඹන්න. මේ කතා කරන්නේ ලංකාවේ තෞහීද් ජමාත් සංවිධානයේ ලේකම්. තෞහීද් ජමාත් සංවිධානයේ ලේකම්වරයා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මගේ ස්පීකර්ස් දෙකෙන් දාලා නේ බුදුහාමුදුරුවෝ ගැන කිව්ව මේක මාතේ තියෙනවා. මේකට මොකද උනේ? අල්ලාහ් ගැන නැත්නම් අල්ලාහ් දෙවියන් ගැන වචනයක් මේ රටේ සිංහලෙන් කොහේ හරි කතා කරොත් ස්වාමීන් වහන්සේ නමක් වචනයක් කතා කරොත් ඒ ස්වාමීන් වහන්සේ වත්තලංගුවට අරගෙන ප්‍රශ්න කරන්න තරම් මේ රටේ සුද්ධ හදපු කළු සුද්ධ රකින්න පාසුද්ධගේ නීතිය රෝම ලන්දේසි නීතිය රෝමේවත් නැති ලන්දේසිංග එංග මොනවාද හෝලන්ඩේවත් එහෙම නැත්නම් නෙදර්ලන්තේවත් නැති අපි අල්ලගෙන ඉන්න නීතිය ශක්තිමත් ඒ හාමුදුරුවන්ව දනුකදේ ගහන්න කුඩාපොළ හාමුදුරුවන්ට වෙඩි 21ක් තියපු පතුරන් 21ක් තියලා කුඩාපොළ හාමුදුරුවන්ව පරලව යවපු ඒ නීතිය අදටත් ඒ විදිහටම ක්‍රියාත්මකයි හාමුදුරුවන්ගේ ගමන අයින් කරලා දාන්න නැත්නම් ඒ ගමන අවලංගු කරන්න ගිහියන්ට ඕන වෙලාවක ක්‍රියාත්මකයි මේ රටේ නීතියෙන් මේ රටේ මාර්ග නීති වළංගු සිංහල බෞද්ධයන්ට විතරයි මේ රටේ පුත්තලමට මාර්ග නීතිය ඕනේ මේ රටේ දර්ග නගරේ හෙල්මට් දාගෙන යන්න ඕනේ යකෝ දර්ග නගරේ තියෙන දුර නෙමෙයි දර්ග නගරේ තියෙන මේ කිලෝමීටර් 1000කට එහා පැත්තට වෙනවා ඒ නීතිය ඒ විදිහට නැත්තම් මේ රටේ සිංහලයෝ සහ බෞද්ධයෝ කියන උන්ට සදාකාලික බලාගෙන හිටිය වුණ දැන් ඉතින් හරිපත් උනා දැන් අපිට පුළුවන් විවේකයක් අරගෙන පිනක් දහමක් කරගෙන යන්තම් ජීවත් වෙන්න ඒ ජීවත් වුණා ඒ නිසා තමුන්නාසල බලන්න මේ පුද්ගලයා මේකව හිරගත කරලා නැහැ මේකව එල්ලලා මරලා නැහැ මේක කියන කතාන්දරේ විනාඩියක් සමන් දෙන්න කියලා මම තාමත් කාරණිකව අපි පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ බෞද්ධ බෞද්ධ විරුද්ධ ඉල්ලා සිටිනවා බුදුරජාණන් වහන්සේ මස්කාලා තිබෙනවා එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මස්කලේ කාලා තින්නේ මිනිමසුත් කාලා තිබෙනවා එතකොට මිනිමස් කියලා දන්නේ කොහොමද දැන් මිනිමස් කියලා දන්නේ එයාගයිල වළඳන් මස් වලදන්න පිටාගෙන යාගේ උපාසක මෑණියන්ට ගියා දැන් මස් මුකුත් තමන්ගේ කඩල පොඩේ කලවල කපලා උයලා දුන්නා බුදුරජාණන් වහන්සේ කවුරුත් උන්වහන්සේට දානයක් පිළිදෙනවා ඒ දානය වළඳනවා මේ වැඩේ මේ කරන්නේ මේ කියන්නේ මේ රට මුස්ලිම් රටක් කරලා නෙමෙයි මේ කතා කරන්නේ අරාබි භාෂාවෙන්වත් මේ රටේ මහත්කල මිනිස්සු කතා කරන දෙමළ භාෂාවෙන්වත් නෙමෙයි මේ කතා කරන්නේ මේ රටේ හිංගලේ කතා කරන හිංගල භාෂාවෙන් මේ ආමන්ත්‍රණය කරන්නේ මේ ආමන්ත්‍රණය කරපු සභාව ඉස්සරහා වාඩිලා හිටියේ භාගයක් මුස්ලිම් ඉදිරි භාගයේ විවිධ ජන කණ්ඩායම් වලට අයත් අය බුදුහාමුදුරුවෝ මස් නෙමෙයි මිනිමස් කියලා කියන කාරණේ මේ විදිහට කිව්ව අපේ හැමෝටම අපි දන්නවා මේ වැඩේ දෙලියට බැස්ස නමුත් ඊට පස්සේ මේ කතාව මේ විදිහට කිව්වට පස්සේ මෙයා විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච නීතිය කොහෙද ක්‍රියාත්මක කරන්න මට කවුරු හරි කියන්නේ නෑ යාර නීතිය ක්‍රියාත්මක කරලා යාට දඬුවම් දීලා තියෙනවා කියලා මරක් කළ ගෙදරක වැඩක් කළා දරුවෙක් රැක ගන්න පවුලක් රැක ගන්න ඒ රටට යන අම්මා කෙනෙකුට ගෙනියන්න සිද්ධ වෙන්නේ බුදු පිළිමයක් ගෙනියනවා නම් හොරෙන් සමහර රටවලට බුදු පිළිම ගෙනියන්න බෑ සමහර රටවල අපේ හාමුදුරනේ වෙසක් කාඩ්යක් ගෙනියන්න බෑ ඒවා දැනගෙන මේ සභාවේ ඉන්න සමහර රටවල ඒවා දන්නේ නැද්ද එයි මේ රටේ සිංහලයන්ට තියෙනවා ෂෙඩියුල් එකක් හරි ගස් කරලා තියෙනවා ප්‍රස්තාව කරවන් දරුවන්ව පන්ති අරපන් දරුවෝ ඉස්කෝලේ අරපන් අනිත් මොනවට එන හැටි ගහලා කියත් කමන්නේ ඉඩම් කඩම් තියෙනවා නම් ඉඩම් කඩම් සම්බන්ධයෙන් සෙබරන් මහත්මයා අපි කතා කරන හැමතිස්සෙම ඉඩම් කඩම් වලට ගන්න පුළුවන් එකම දේ තමයි සිංහලයන්ට ඉඩම් කඩම් විකුණනවා
ඒවා කියලා වවලා ඒවෙන් අස්වල වරගෙන ඒවා අස්සද්දලා ඒවෙන් ජීවත් වෙන සංස්කෘතිය අද ඉන්න සිංහලයෝ නැහැ. ඇත්තටම නම් කාලේ සිංහලයෝ ජාතියක් මේ රටේ දැන් ඉන්නවද කියන එක අපේ බලන ප්‍රශ්නයක් තියෙනවා. ඉන්නවා නම් මේවට මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමුන්නාස්ලාගේ මම කාලේ වැඩිදුරටත් නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉතාමත්ම කෙටියෙන් අත්‍යවශ්‍ය කාරණා කීපයක් කියනවා. මොකද මෙන්න මේ ටික තේරුම් අරගෙන තමුන්නාස්ලා තීරණය ගන්න ඔය ඉගෙන වෙනුවෙන් සටන් කරනවද නැද්ද කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. තමුන්නාස්ලාට වෙන බයියක් තමයි වෙන ආනිසංශයක් තමුන්නාස්ලාට ආනිසංශයක් තමයි මටත් තියෙන්නේ. මේ ගමේ ඉන්න තරුණ වේවා බාලමාවරු වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා යකෝ කුස්සපිටිය කුමාරි හාමි ගාවට සුද්ධ ටිකක් ඇවිල්ලා හාමුනේ 1818 කුස්සපිටිය කුමාරි හාමි කියන්නේ දැන් ඉන්න ගෑනු වගේ කොණ්ඩේ කපලා පාරේ ආවන්න බැරි නිකන් මේ කලිසම් කෑල්ලක් ගහගෙන ඇවිදින ගෑණි නේ මොලට දක්වා දික් වෙච්ච කොණ්ඩයක් තිබිච්ච හොඳට ආරෝහ පරිණාම දේහයක් තිබිච්ච ඇත්තල පාට හමක් තිබිච්ච ඔසරියක් අඳගත්ත ලස්සන සුරූපී තරුණ කාන්තාව පාර දිගේ එනකොට අහනවා සුද්ධ හේවා කන්නයක් ඉස්සරහට ඇවිල්ලා කියපිය වෙල්ලස් යටනේ වීඩියෝ හැංගිලා ආයෙත් කරන ඔබ දන්නවද? ගෑණි ගත්කටට කියනවා දැන් ඉන්නේ මොකද කරන්නේ? මම කියන්නේ නැහැ. කුසපිටිය කුමාරයානි ගත්කටට කියනවා මම දන්නවා වීඩියෝ ඉන්න තැන. කියපන් කොහෙද කියලා. කියන්නේ නැහැ. සුදු හේවාය අන දෙනවා එතන ඉඳපු සාජන්වරයා අන දෙනවා කපමන් ඔය ගෑණි කොණ්ඩේ කැපුවා කිව්වේ නැහැ. කනක් කැපුවා කිව්වේ නැහැ. නහය කපන්න ළඟට එනකොට කෙල ගැහුවා කෙල ගහලා කියනවා බල දැනගම් සිංහල ගෑනුන්ගේ පපු කැවුත්තේ සිංහල වීරයෝ ඉන්නේ. ඒ උත්තරේ අදටත් වරන්ුයි. ඒ නිසා තමයි බ්‍රවුන් රික් ලිව්වේ. බ්‍රවුන් රික් කොහොම පැහැදිලිව ලිව්වේ සිංහලෝ කියන්නේ පරද්දන්න පුළුවන් ජාතියක් නෙමෙයි යුද්ධ කරලා. හැබැයි සිංහලෝ පාවා දෙන්න නායකහඳුනේ හරි දක්ෂයි කියන කතාව. ඒ වගේම තව දෙයක් ලිව්වා. බ්‍රවුන් රික් ආණ්ඩුකාරයා බැටස්ටි වංශාධිපතිවරයාට ලියලා ඉන්නවා 1817 සැප්තැම්බර් 5 වෙනිදා වංශාධිපතිතුමනි මේ රටේ ඉන්නවා කහ කිටි රෙද්දක් අඳින හිස ගාපු කකුල් දෙකට සෙරෙප්පු දෙකක් නොදාන අමුතුම මිනිස්සු කොට්ටාසයක්. මේ කියන්නේ සාමනහසලගේ. මේ රටේ රජුරුව ඔටුන්න ගලවලා උන්දලට වඳිනවා. මේ රටේ දුගී මගී යාචකයෝ එයාට වඳිනවා. මේ කහ රෙද්ද අඳින මිනිස්සු ඉන්නකම් මේක මහරජතුමාගේ යටත් විජිතයක් බවට පත් කරන එක අමාරුයි. ඒ නිසා කළ යුතු දේ තමයි පළමුවෙන් මෙන්න මේ සංඝ සංස්ථාවට ගහන එක. මම වගකීමෙන් කියනවා සුද්ධාර්ථකයි සංඝ සංස්ථාවට ගහුවා. අද වෙනකොට මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා කීපනක් එක්කලා මේ වෙලේට කතා කරනවා වෙනුවට රටේ සංඝයා වහන්සේක මිටකට හිටියේ නැත්තම් බලව් ලංකාවේ සිංහල ගමේ පන්සලේ අයිති කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි පන්සලේ පක්ෂේ දන්නවා නායකහම. ඔන්න වෙලා තියෙන දේ ශාසනයට හෙන ගැහුවට පස්සේ තමයි මේ රට කොටසෙන් කොටස විනාශ වෙලා යන පටන් ගත්තේ. ශාසනයට හෙන ගැහුවේ නෑ ශාසනයට ගැහුවා. ඒ ගැහිල්ලෙන් පස්සේ බික්කු බික්කුණී වරුණාට පස්සේ උපාසක උපාසිකා කියලා જાතියක් ලංකාවේ ආරක්ෂා වුණේ නෑ. වෙස්සවන මහරජුරු මතක තියාගන්න මේක කරුණා කරලා මෙතන මේ ගැන වාර්තා ගන්න ඕනෑම මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් මෙන්න මේ කියලා ලියා ගන්න. ජාතිය ආරක්ෂා කරන්න ශාසනය ආරක්ෂා කරන්න මට ලයිසන්ස් එකක් තියෙනවා. හැබැයි මේ සභාවේ ඉන්න තමුන්නාසලට ඒ ලයිසන්ස් එක කියලා තමුන්නාසලට කවුද ලයිසන්ස් එක දුන්නේ? කවුද ලයිසන්ස් එක දුන්නේ? ආඩර් කියනවා. ඒ ලයිසන්ස් එක දුන්නේ අපේ පැරණිම සීයා. ඔහුගේ නම වෛශ්‍රවණ වෙස්සවන. ඔහු ගිහිල්ලා වැරදිලා හරි ගෙදරක පිරිත් පොතක් තියනවා නම් පිරුවානා පොත්හාසෙන නම් පෙරලා බලන තුන්වෙනි හතරවෙනි බණවර දෙක මොකක්ද කියලා ආදානාටිය සූත්‍රය අර ටිකක් බය වෙලා හැරෙන්න උපාසකම්මල බුද්ධිවිද උපාසකම්මල උදයන් හාමුදුරු රජායනා කරන ආදානාටිය සූත්‍රයේ වෙස්සවන මහරජුරෝ දෙනව අවසරයක් බුදුහාමුදුරුවෝ ඉස්සරහා කියලා සමත කරනවා උන්වහන්සේ තුන්හි භාවයෙන් තුෂ්ණිම් භූත භාවයෙන් උන්වහන්සේක අනුමත කරනවා මුකුත් නොකිය දුන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකාවන්ට අකමැති ඉහළයක් ඉන්නවා උලාලයක් ඉන්නවා මජ්ක්‍ධිමයක් ඉන්නවා නීචායක් ඉන්නවා ලංකාවේ ඔය දුංගුල්ලෝ ඉන්නවා මේ ඉන්න යක්කුන්ගේ බික්කුන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට කරදරයක් නම් කෑ ගහලා කියන්න අයන් යක්කෝ හිංසති මේ කෑ ගහලා කියන්නේ මහත්වරුනි මේ සභාවේ ඉන්න වාර්තා කරන මහත්වරුනි මේ සභාවේ ඉන්න මේ පන්සලේ සතරවේරුවේ දායක ඥාතිවරුනි ඥාතිවරියනි දරුවනේ දරියනේ මේ කෑ ගහලා කියන්නේ අපිට හිංසා කරනවා කියලා. ඒක ඇහෙන්න කියන්නේ වෙන කිව්වත් මේ වෙස්සවන මහරජුරන්ට සහ උන්වහන්සේගේ දූතයන්ට. එයි වෙස්සවන මහරජුරෝ සිංහලයන්ට ලයිසන්ස් එකක් දෙනවා. යක්ෂ වංශිකයන්ට ලයිසන්ස් එකක් දෙනවා. වැරදිලා හරි භික්ෂුවකට භික්ෂුණීන් වහන්සේ නමකට උපාසකයෙකුට උපාසිකාවකට
යකුන් හානි කරනවා නම් කරන්න පුළුවන් පළවෙනි දඬුවම් හතක් මම මේ හත කියන්නේ නැහැ වෙලා යන නිසා හත්වෙනි දඬුවම තමයි ගහනවා ඔළුව හත් කඩකට පැලෙන්න මගේ ළඟ ලයිසන් එක තියෙනවා ඒ ලයිසන් එක මං ගාවේ තමුන්නාසලගේ ලයිසන් එක තියෙනවා දන්නේ ඔක මලකට පාන කරුණාකරලා ඒ ලයිසන් එක අලුත් කරගන්න ඒක යාවත් කාලීන කරගන්න සිල්වත් උපාසකයෙක් උපාසිකාවක් වෙන්න මහ පොළොව දිහා බලන්න මේ මහ පොළොවේ තියෙන වටිනාකම තේරුම් ගන්න මේ මහ පොළොවේ ගාමිණී අභිධර්ම කතාව තමයි කැප්පෙලිගොඩ මහණෙනිතුමා ඉස්සරහා කිව්ලේ ගෙදර මුහුට්ටාල කිව්වේ ගාමිණී අභය කියනවා මම රජකම ගන්නේ රට රකින්න මිසක් ශාසනය ආරක්ෂා කරන්න මිසක් මට නිවන් දකින්න බැරි හින්දා නෙවෙයි කිව්ලේ ගෙදර මුහුට්ටාල කැප්පෙලිගොඩ මහණෙනිතුමා ඉස්සරහා කියනවා බොරන් නිලමේ මම මේ කරන්නේ රජ වෙන්න නෙවෙයි මට ශාසනය ආරක්ෂා කරන්න තියෙන උවමනාව නිසා ඒ නිසා මේ රට මේ ගමේ හැම කෙනාගේම මම ඉල්ලා සිටින්නේ කරුණාකර තමුන්නාන්සලගේ භූමිකාව තමුන්නාන්සලා කවුද කියන කාරණේ නිවැරදිව තේරුම් ගන්න. අපි මේ රටේ පොඩි උන්ට කතා කරා, මේ රටේ මහයුන්ට කතා කරා, මේ වයසෙන් පුංචි දරුවන්ට කතා කරා, ස්වාමීන් වහන්සේලාට කතා කරා, සංඝ සමුළු තිබ්බ අපේ හාමුදුරුවනේ රට වටේ ගියා. ගිහිල්ලා කිව්වේ මේ භූමිය ආරක්ෂා කරගන්න ඕන වර්ග කිලෝමීටර් 65610යි. මීට වඩා එක තඹ පිටියක්වත් සිංහලයන්ට නැහැ. තිබුණා. මාලදිවයිනට ගිහිල්ලා බලන්න. මාලදිවයිනේ අද සාම්පිච්ච මල්වලට කියන්නේ නායක හාමුදුරනේ සුවංග මම් මාලදිවයින් හෝඩියේ ලංකාවේ තියෙන සංඥක අකුරු තියෙනවා මාලදිවයිනේ හරක්මස් වලට අදත් කියන්නේ ගෙරිමස් මේව ආවේ නිකන් නෙමෙයි මාලදිවයින බෞද්ධ රටක් සිංහල රටක් හැබැයි ඒක අබෞද්ධ කරලා අල්ල ගන්න ගත උනේ සති කීපයයි ආවේ මරක්කල නැව් දෙකයි මහාවංශය කියලා තියෙන්නේ ජාවක චන්ද්‍රබානු කෙනෙක් කියන ජාවක රට කියලා මහාවංශය කියන්නේ මැලේසියාවට මහාවංශයේ මැලේසියා කතාවක් නෑ ජාවක දේශය චන්ද්‍රබානු කියන බෞද්ධ රජුරෝ දෙවෙනි පරාක්‍රම බාහුවගේ කාලේ ලංකාවට ආවේ වෙන එකක් කියලා යුද්ධ කරන්න නෙමෙයි දළදා වහන්සේ අරගෙන යන්න. ඇයි? දාතා ධාතුන් වහන්සේ වැඩ සිට කරන රාජ්‍යත්වයේ තියනවා කියන කාරණය ඒ රාජ්‍ය විශ්වාසය කලාපීය පොදු එකකතාවයක් බවට සම්මුතියක් බවට පත් වෙලා තිබුණා. හැබැයි සති කීපයක් ඇතුළත මැලේසියාවේ බිරිමින් බෞද්ධ බිරිමින් සමූල ඝාතනය කරලා බෞද්ධ ගෑනුන්ට මුස්ලිම් පිරිමින්ට දාව හැදිච්ච දරුවෝ එකෙක්වත් උපාසකේ උපාසිකාවෝ නෙමෙයි කියන කාරණේ තමුන්නාන්සලා මතක තියාගන්න ඕනේ. බාමියන් බුදු පිළිම ගැන කතාවල මම අවසාන වශයෙන් කියලා මේ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. බාමියන් බුදු පිළිම දුන්නේ ඇෆ්ගනිස්තානයේ ලෝකයේ විශාලතම බුදු පිළිම හැදුවේ කුෂානයේ කනිෂ්ක රජුරු 6 වෙනි 7 වෙනි සියවස් දක්වාම ඇෆ්ගනිස්තානය කියන අද හඳුන්වන කොටස තක්ෂශිලා විශ්වවිද්‍යාලයේ තියෙන ඇෆ්ගනිස්තානයේ දකුණු තීරුවේ තක්ෂශිලා විශ්වවිද්‍යාලයේ තමයි චාණක්‍ය හිටියේ. චාණක්‍යගේ ගෝලයා තමයි බින්දුසාර. බින්දුසාරගේ චන්ද්‍රගුප්ත මෞර්ය. ඔහුගේ පුතා, ඔහුගේ මුඩුබුරා ධර්මාශෝක කියන මේ තුන් ඈදුගේ පරම්පරාව නිර්මාණය කරේ චාණක්‍ය. ඒ නිසා මතක තියාගන්න ඇෆ්ගනිස්තානයේ කුෂාන රාජධානියේ තිබිච්ච මේ කුෂාන රාජධානියේ එදා තිබිච්ච නම තමයි කනිෂ්ක රජුරු පාලනය කරපු කුෂාන නමුත් අද ඇෆ්ගනිස්තානයේ වෙලා තියෙනවා. ලංකාව සම්බන්ධයෙන් මේ මම කරලා කිව්ව කතාව නෙමෙයි. නියම සිංහල පරිවර්තනයෙන් උපුටාගත්ත කොටස් ඒ කියන ග්‍රන්ථවල මුම්මීවරු විශ්වාසිකයන්ව සටනට පොළඹවනු ඉවසිලිවන්ත 20 දෙනෙකු නොබලා අතර සිටිනවා නම් ඔවුන් 200 දෙනෙකු අභිවායනයද 20 දෙනෙකුට කියනවා 200 දෙනෙක් අල්ලන්න පුළුවන් එකෙකුට කියන්නේ 10 දෙනෙක් කපපල්ලා කියලා. අමුණාසලා මේ කාරණා තේරුම් ගන්න ඕනේ. ඒ සූරතේම 72 75 වගන්ති පළවෙනි එක කියනවා පළමුව සංක්‍රමණය කරවලා. ආන්ද්‍රණී කැප්පෙටිවල මහලේතුමාව පාවලා දුන්නේ කැකිරාවේ ගමේ ඉන්නකොට මරක්කල වෙලෙන්දෝ දෙන්නේ කිව්ලේ ගෙදර මොහොට්ටාව රහසිගතව වේශයකින් හේනක් කොටමින් මහියන්ගනේ ඉන්නකොට පාවලා දුන්නේ මරක්කල වෙලෙන්දෝ දෙන්නේ. ඇයි? මරක්කල මිනිස්සු ගම්වලදී වෙලෙන ස්වභාවය. අදත් අපේ ගෑනුන්ට මරක්කල කඩේකින් බඩු ගන්න ගියේ නැත්නම් නිකන් මදි වෙයි. ඒ දවස්වල මරක්කල වෙලෙන්දු ගමට ආවේ අර රෙදිවිටියක් කරේ ගියා මෙතන රෙදිවිටිය දන්නවද? මගේ වයසට දන්නවද? රෙදිවිටිය විනාඩි පිටිපස්සේ දොරේ බොහොම යටහත් පහත්. ආවහම අපේ අයගේ අපේ අම්මලාගේ හරි කනගාටුවෙන් අනේ මුදලාලි ඇවිල්ලා කියලා මුදලාලට කන්ද බොණ්ඩ දීලා සැල අන්තිම මුදලාලි ගියේ මැනිකවත් අරගෙන. අද ඒ කතන්දරේ ඒ විදිහට වෙනවා ඉහළ කරල්ලියද්දී 2013 නොවැම්බර් මාසේ ඉහළ කරල්ලියද්දී තරුණයෙක් හම්බ වෙනවා අපි මම නුවර වැඩසටහන මේ වැඩසටහන වලට ගිහිල්ලා ඉන්න අවස්ථාවේ ඇවිල්ලා හම්බෙලා කියනවා මගේ නංගිව පැහැරගෙන ගියා අහවල් මුස්ලිම් මේ මිනිස්සයා මම හිතුවේ මේ අතපය හතර එයාට ගහන්න බෑසට එයා එහෙ පාතාලේ
ඉතින් දැන් මොකද කරන්නේ? මොකුත් කරන්න දෙයක් නැහැ. නංගි වගේ ගිහලා සම්පූර්ණයෙන් මහාන ගෝණියට වගේ ගිහලා බස්සලා නංගි පුත්තල වෙන්නවා. ඉහළ කරල්ලියද්දී ඔය කතාව හාමුදුරනේ දුදුගල පන්සලට ඇවිල්ලා වහන්සේට හිතානින්ද මේ ගමන මිනිසුන්ට කියන්න සිද්ධ වෙනවා. ඔබ වහන්සේට වෙන කරන්න දෙයක් නැහැ. අපිටත් වෙන කරන්න දෙයක් නැහැ. ඛේද වාචකයේ රස විඳින්න ඔබ ඉන්න ඇරෙන්න. වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් මෙතන ඉන්න සමහර සහෝදරයන්ට සමහර ඥාතිවරුන්ට ගොඩක් අවුල් වෙලා එහෙම කියනවා. මොකද මේ අනේ අයියේ ඒගොල්ලෝ ගැන එහෙම කතා කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ බලා ගන්න වෙන්නේ එහෙම. දෙවනුව අල්ලාහගේ මාර්ගය උසා තම වස්තුව වෙයි කිව්වේ. මරක්කල සමාජයේ බොහෝ බුලත් විල කඩකාරයා තමන් උපයන ධනෙ කොටසක් තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා දෙනවා. අපේ කාල පින්පත්තරයක් අරගෙන ගෙදරට යනකොට හාමුදුරේ ගේවහලා පිටිපස්සේ දුවනවා. අපේ කාල පින්කඩේට 750ක් දාලා හාමුදුරන්ගේ 50ක් පින් බලාපොරොත්තු. හත්මුතු පරම්පරාවට පින් ගන්න බලාපොරොත්තු. උන්වහන්සේලා නෙවෙයි කියන්නේ අපේ එක. මතක තියාගන්න එවුන් බුලත් විල කඩකාරයා පිටියක් හරි හේදම් කරන උන්ගේ ආගම ව්‍යාප්ත කරන්න. ලංකාවේ මද්‍රසා පාසල් සම්බන්ධයෙන් මද්‍රසාව තහනම් ලෝකේ තහනම් කරන ඇමරිකාව නිකන් නෙමෙයි ඒ සඳහා ඕනතරම් සම්මානකට පෙන්වන්න පුළුවන් මේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන් මම විතර කරන්නේ නැහැ රාය 12:45 වැඩි වෙනවා පැය 3:00 ප්‍රසන්ටේෂන් මම බොහොම කෙටි කතා දෙක තුනක් විතරක් මේකෙන් පෙන්නලා මගේ කතාව අවසන් කරනවා මොකද මේ වගේ මම හදුවා නෙමෙයි එයාලට දීලා ඒගොල්ලන්ට සහරාංග ඔය ගෝමුපත්තු කරගෙන මෙරිට සහරාංග කියුවේ මේවා නේද මේවා කියවලා තමයි ඒ දැහනට සමරන්නේ. ඌට උපාධි කීයක් තිබුණත් ඒක මේ පොතෙන් පිට යන්නේ නැහැ. අපේ උන්ට ත්‍රිපිටකයේ පොත් කියනවා මන් දන්න විදිහට හාමුදුරනේ දැන් අලුතෙන් පරිවර්තනය කරලා දෙන අටුවාත් එක්ක 61ක් වුණා. 57ක් තිබුණා ගිරමනාක හාමුදුරන් ඉස්සර මම බලන්න යනවා. ඒ 57ක් තිබිලත් අපේ කාල ධම්මපදේ ගාන පහක් අවදාන්නේ නැති જાතියක්. උන්ට තියෙන්නේ එක පොතයි ඒ පොත හැම එකම කියනවා අර අපේ හාමුදුරුවෝ මං එනකොට අනුශාසනා කරලා අපේ නායක හාමුදුරුවෝ වගේ බෝලික්කම්ගේ වෙලි කපලා පෙන්නනවා හාවන්ව කපන්න දෙනවා එළුවන්ව කපන්න දෙනවා මං ඊට පස්සේ පෙන්නන්නම් කාලද කපන්න දෙන්නේ කියලා කොහොමද පරිවර්තනය කරාම ඇත්ත මේ වගේ මම අඳපු චිත්‍ර නෙමෙයි හැබැයි මේ චිත්‍රේ රූප ටික වෙනස් වෙන්න විතරයි තියෙන්නේ පොළොන්නරුව දරංගන පැත්තට එනකොට අපේ හාමුදුරුවෝ මේ චිත්‍රයේ මේ සිරියානු මාධ්‍යවේදීන් කණ්ඩායම ඝාතනය කරන්න කොටකට ඉස්සෙල්ලා පිටිපස්සෙන් ඉන්න බලන්න වයස කීයක වගේ උන්ට කියලා. ඒක අවුරුදු 18ක් 20 සම්පූර්ණ වෙච්ච ළමයි තමුන්නාසලා ඒ කාරණා දැනගන්න අවශ්‍යයි. මේවා චිත්‍රපටවල ජවනිකා නෙමෙයි මේවා සම්පූර්ණ ඇත්ත. කරුණාකරලා මේවා බලනකොට පොඩ්ඩක් සංවේදී තත්ත්වයක් ලැබෙනවා. මේක ඇවිල්ලා කොම්පෝස් මැෂින් එකක් එහෙම නෙමෙයි කුකුච්චන. මේ ගින්දරේ ඇතුලේ ඉන්නේ අර බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිය. ඒ කව කූඩුවකට දාලා පණ පිටින් කුච්චන. මට එන්නෝන දැනගන්න ඕන. මොකද මේක පැය තුනක පාඩමක්. අපේ උනන්දු ජනක කවුරු හරි ඉන්නවා නම් සෑහෙන්න අපේ ඕන වෙලාවක සූදානම් කල්ලාද දුවොත් මේ වැඩේ කරන්න. මේක කරන්නේ මේ අයගොල්ලන් හිතන පාඩමාවක් නෙමෙයි. ලංකාස්ථාන බලුකිස්තාන අසර්බයිජාන් කියලා රටක් ලෝක ඉතිහාසයේ තිබුණේ නැහැ. බලුකිස්තාන කියලා රටක් ලෝක මෑත ඉතිහාසයේ තිබුණේ නැහැ. පාකිස්තාන කියලා රටක් තිබුණේ නැහැ. අෆ්ගානිස්තාන කියලා රටක් තිබුණේ නැහැ. මැලේසියාව කියලා රටක් තිබුණේ නැහැ. හැබැයි ඒ රටවල හදාගෙන යන ව්‍යාපෘතියේ ලංකාවට දාලා තියෙන්නේ අපේ නමේ කෑල්ලුත් එක්ක අපරාධිකයන් ගානේ ෂෝ ලංකාස්ථාන හදන්නේ නිකන් නෙමෙයි අපේ හාමුදුරන්ගේ පළවෙනි නම කියුණා නසරිස්තාන් සහ සෆිස්තාන් එක්ක කොහෙද නසරිස්තානයේදී නසරිස්තානයේ කියලා නම් කරන්නේ නැගෙනහිර වෙලා තියෙන්නේ මම නෙමෙයි මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් මෙතන ඉන්නවා දිවයින පත්තරේ විශේෂාංග ලිපියක් මොකද ජාතිය ගැන පොඩ්ඩක් හරි කතා කරන්න මුචතර පත්‍රයක් තියෙනවා විශේෂාංග ලිපියක් හදවනා කාර්තන්කුඩි දක්වා ගිහිල්ලා මාධ්‍යවේදීන් කරපු අනාවරණයක් කොහොමද එහෙන් මිලදී ගන්න පුළුවන් ඕනෑම ගිනියමියක් මිත්‍රවරුනි ඇෆ්ගනිස්තානයේ ඉඳලා පාකිස්තාන බෝඩරේ හරහා ඉන්දියාවට එනකොට අපේ නිකන් අන්ඩර්වෙයාර් දාගෙන පාරයි ඉන්නේ උදලාලා පොලේ ඒ වගේ දෙන්නේ මේ 9 ඉන්නවා මොකද මම ඉන්දියාවේ අවුරුදු 7ක් හයිදරාබාද් විශ්වවිද්‍යාලයේ එහෙම තියෙන්නේ නපන් මෙහෙත් එහෙම
එතකොට මේ රටේ නීති ආසාවනේ ආරක්ෂා කරන අපහාමලා ධම්මෝහලේ රත්තරි ධම්මදානය කියලා ආරක්ෂා කරන්නේ මොන අහන්නේ? කොහෙද නීති? එකකට දෙක නීතියක් කියන්නේ කොහෙද ඉන්නේ? අදවත් කියනවා මේ රටේ ආරක්ෂක අංශ වලට යන්න බැරි බලකොටුවක්. වගකීමෙන් කියන්නේ බේරුව. ඒක අනාවරණය කරගෙන නැහැ. මොන ජගත මොන පාත පක්ෂේ බලයට ආවත් අපිට ආරංචි වෙලා තියෙන හැටියට එතනට කාටවත් යන්න විදිහ පුළුවන් කමක් නැහැ. මද්‍රසා පාසල් පනත ගෙනල්ලා මුලින්ම ලංකාවේ ඇතිවරේ මද්‍රසා පාසල් කීපයයි. හැබැයි අද වෙනකොට මද්‍රසා පාසල් මම දන්නේ මේ සංඛ්‍යාව නිවැරදිද කියලා 1443ක් ලංකාව පුරා තියෙනවා. ඇමරිකාව මද්‍රසා පාසල් වලට විරුද්ධයි. ඉන්දියාව පාකිස්තානයේ මද්‍රසා පාසල් වලට විරුද්ධයි. එයි මද්‍රසා පාසල් වලින් හදන්නේ මේ අනිත් ජාතීන් එක්ක තමන්ගේ සංස්කෘතිය බෙදා හදාගෙන ඉන්න පුළුවන් ඉවසිලිවන්ත දරුවෝ නෙමෙයි, මුස්ලිම් දරුවෝ නෙමෙයි. ඊට වඩා එහාට ගියපු අන්තවාදීත්වය ඔළුවේ දාගත්ත පිරිසක්. ඒ නිසා ලංකස්ථාන නසරිස්ථානය කියන්නේ නැගෙනහිර වෙරළ තීරය, සෆිස්ථානය කියලා කියන්නේ මතක තියා ගන්න වික්‍රෝරේ තමුන්නාන්සලා අපි මේ ඉන්නේ සෆිස්ථානයේ. වෙට්ටුම කඩේ පැත්තේ තියෙන, කලුතර තියෙන, දර්ගා නගරයේ පැත්තේ තියෙන, අටනගම පැත්තේ තියෙන මේගොල්ලෝ පාවිච්චි කරන න්‍යායක් islands of success න්‍යාය. island of success කියන්නේ දැන් මම මුලින් මට මේ ශාලාව පාට කරන්න බෑ නායකතුමා. මම කරන්නේ මෙතන එක රවුමක් හදන්න. මම මෙතන තවත් තින්ත රවුමක් ගන්නවා. තව තින්ත රවුමක් අර හරිය ගන්නවා. ඒකල මේ ඔක්කොම යාපන. බටහිර වෙරළ තීරය අල්ලගන්න යන්නේ මන්නාරමේ සිට වැලිගම දක්වා. ඒ අල්ලාගෙන බලන ලංකාවේ මුස්ලිම් පල්ලි ස්ථානගත වෙලා තියෙන ස්ථාන ප්‍රධාන පල්ලි. විශේෂයෙන්ම සාමාන්‍ය සම්ප්‍රදායික මුස්ලිම් පල්ලි වලට වඩා ටිකක් අන්තවාදී ස්වභාවයෙන් නැඹුරු විවිධාකාර වූ නිකායික පල්ලි ස්ථානගත වෙලා තියෙන ස්ථාන තමුන්නාසලා සිටියක් ගත කරන්නේ. මේ අධ්‍යයන අපි කරා. මේ අධ්‍යයන කරලා අපි ලංකාවේ පෙන්නවා සිංහලයන්ට වෙන්නේ මෙන්න මේ කාරණේ කියලා. වගකීමෙන් කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට ලීනියර් රිග්‍රෙෂන් එකක් කරලා රේඛීය ප්‍රතිපායනයක් කරලා පෙන්වුව 2080 වෙනකොට ලංකාවේ වාර්ගික සංයුතිය ජනවාර්ගික සංයුතියේ අපිට අයිති වෙන සහ දෙමළ මුස්ලිම් අනිත් ජන කණ්ඩායම් වලට අයිති තත්ත්වය මේ රටේ මහජාතිය නිෂ්ක්‍රීය බහුතරයක් සහ සුළු ජාතීන් සක්‍රීය බහුතර සුළුතරයක් වෙලා රටේ ආර්ථිකය රටේ දේශපාලනය මෙහෙවන හැටි අපි කෑ ගහලා කටහරලා පරිශ්‍රණාත්මකව පෙන්වුවා විද්වතුන් හැටි. ඒවට කවුරුවත් කන්දෙන්නේ නැහැ. ලංකාදීපයේම දාරුල් ඉස්ලාම් හා පූර්ව ඉස්ලාමීය ජනපදයක් බවට පත් කිරීම. ලංකාව කේන්ද්‍ර කොට ගන්නේ දකුණු ආසියාතික කලාපය තුළ අග්නිදිග ආසියාතික කලාපය තුළ ඉස්ලාමයේ බලපෑම ව්‍යාප්ත කිරීම. ඔබේ උදාහරණ දීලා තමයි අසරන්නේ. මේ පැත්තේ මුලින්ම තියෙන අපේ දයාසාම පාඩු වෙලා ඉන්නේ කුරගල. නාගහන්. කුරගල. කුරගලට මොකද වුනේ? කුරගල ගැන පරිශ්‍රණ වැඩියෙන්ම කරපු පරිශ්‍රණක මහාචාර්ය රාජසෝම දේවගාවට මතකව සෙනගන්නවා. මේ මෙතනින් කුරගලට මොකද වුනේ? කුරගල නැත්තම් අපේ කුරගල තිබිච්ච ඓතිහාසික පූජා භූමිය ඒ ස්වභාවය සම්පූර්ණයෙන් අල්ලගෙන අවුරුදු ගාණක් අතර අද වෙනකොට දේශපාලකයන්ට පුළුවන්කමක් තිබුණ නැහැ. දේශපාලකයන්ට පුළුවන්කමක් නැහැ. කුරගල පිළිබඳව ස්ථාවරත් තියෙන්නේ. දෙවනගල පුරාණ සෙල්ලිපි. මොකද්ද මේ සෙල්ලිපි? අපි හමු ඉතිහාසය ගැන ගන්නද කොහොමද? කාලයක් ඇහුවනේ ඒක ඉතිහාසය කන්නද කියන්නේ? ඊට කලින් ඒක ඇහුවනේ මේ සාහිත්‍ය කන්නද කියන්නේ? එතකොට වැඩක් තියෙන මේ කන්න දෙනේ විතරනේ. එයි බඩට මොනවා හරි දෙයක ජනපරම දිනා ගැනීමේ දේශපාලනයක් 70 පස්සේ ආවට පස්සේ වැදගත් උනේ කන දේවල් පමණයි. අම්මා අප්පා උනත් කන්න පුළුවන් නම් තමයි ප්‍රයෝජනවත් උනේ. අම්මා අප්පට වැඩිපුර කන්න දෙනවා නම් උන්ගෙන් තොලෙන්චි වෙලා ගිහිල්ලා වෙනම තැනක කූඩුවක් හදාගෙන අර පුංචි පවුල රත්තරන් පන්නේ චූටි පවුල් හදාගෙන අපි නිකන් මොකද්ද රන්නත්තර වීමකට ලක් වීමේ ප්‍රතිඵල අපි මේ භුක්ති විඳින්නේ. දෙවනගල සෙල්ලිපියට අදිසාන්ද්‍ර ඇසිඩ් වක්‍රේ නිකන් නෙවෙයි. දෙවනගල සෙල්ලිපියේ තියෙන්නේ ඊටාම වැදගත් කාරණයක්. මහා පරාක්‍රම බාහු අලවුන්සිතු රජතුමාට ගහපු ගෙහිල්ල. අලවුන්සිතු රජතුමාට තමන්ගේ සිංහල නැවුපදිනයක් වෙනුවෙන් ප්‍රහාරයක් වෙලා කරපු කතාව කියන්නේ ලංකාපුර සෙනවියත් එක්ක කිත්නුවරගල සෙනවියත් එක්ක කීර්තිනුවරගල සෙනවියත් එක්ක ඒ කතාන්තරයේ සඳහන් වෙලා තියෙන සෙල්ලිපිය. මේ සෙල්ලිපිය විනාශ කරන්න වක්‍රයේ එසේ ඇසිඩ් එකක් නෙවෙයි අදිසාන්ද්‍ර අම්ලයක්. මේ ඡායාව. අර එහා පැත්තේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ළමයි චාරිකාවක් ගිහලා නැගලා ඉන්නේ චෛත්‍යයක් උඩ. මේ චෛත්‍ය තියෙන්නේ කොහෙද? අර ලොකු ප්‍රයෝග දෙන්නේ අපේ මේ කිරලාගල. පොරොපතානි කිරලාගල. පොරොපතානි කිරලාගල චෛත්‍ය උඩට නැගලා මේ ඡායාරූපය ගහලා මේගොල්ලෝ මතකමුද ගත්තා.
මේ අපේ උරුමයට අපේ නානිසංශය. දිහාඩේ සාර්ථකයි මිත්‍රවරුනි. ඒකට අලුතෙන් එකතු වෙච්ච වර්ග කිලෝමීටර 65610 අක්කර 107 තමයි පොළොන්නරුව කියන්නේ. හැබැයි තාම ඒ ඉඩම මේ භූමියේ අයිතිය තමුන්නාන්සලා දිහා ඇඳුම් පදුලෙන් බලාගෙන ඉන්නවා. දොඩංගොඩ මිනිස්සු සූදානම්ද එවුන්ට හරිය හත්ය තියනවාද? එවුන්ගේ ජන විඥානයේ සංස්කෘතික මතකයේ සිංහලකම තියනවාද? අම්මගෙන් බීපු කිරිවල ණය තියනවාද? ඒ භූමියේ යලිතතාව සුජාත විදිහට අස්සත්තල අපේ ඉඩමක් බවට පරිවර්තනය කරගන්න. එහෙමත් නැත්නම් පරම්පරා ගානක් යනතුරු බලවල් වලට හෙනෙල්ලන දරු පරම්පරාවක් පිළිවෙයි. අපි ඒක දීලා අද අපිට ලැබෙන කීයක් හරි අරගෙන අපේ අතමිට බදවගෙන වාහනයකට නැත්නම් වෙනත් ආයෝජනයකට ගිහිල්ලා කොහේ හරි ෆ්ලැට් එකකට ගිහිල්ලා කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා මේ ජාතියේ අනාගතය පාවලා දෙනවද කියන ප්‍රශ්නේ තමුන්නාන්සලා ඉස්සරහා තියෙනවා. හලාල් ප්‍රශ්නේ ආවා. අපි හලාල් කරනවා. අපි හලාල් ප්‍රශ්නේ පදනම් කරගෙන 2012 දැස්ස පාරන. ඊළඟට බර්කා නිකාබ් ප්‍රශ්නේ ආවා. බර්කා නිකාබ් නැති වුණා සාරාංගි භූමියේ පත් වෙලා දවස් දෙකකින්. ඊට පස්සේ යලිත් වතාවක් බර්කා නිකාබ් අඳින්න පටන් ගත්තා. අපිට සිංහලයි කියන්නේ බුර්කාව. හරි වචනේ බර්කා. බර්කා එක හරි බුර්කා එක හරි නිකාබ් එක හරි අඳින්න පටන් ගත්තා. මෙතෙක් කල හිටපු නැති අඳුමක් මොකද පාවිච්චි නොකර අඳුමක් වෙයි ආවේනේ. මේගොල්ලන්ගේ ව්‍යාප්තියේ උපක්‍රමය තමයි දේශපාලනයේ වාසි ප්‍රයෝජන අරගෙන ඉන්නේ යන අතරතුර සමාජයේ පෙන්වන්න පටන් ගන්නවා අපේ නියෝජනය. අපේ සංයුතිය දැන් වැඩි. අපි මෙතන ඉන්නවා. මොකද මතකද කඩවලට රංගා රණ්ඩු කරා. ඒගොල්ලෝගේ තීච ආක්‍රමණශීලී ස්වභාවය වැඩි වුණා මතක තමුන්නාස. ඒ ප්‍රවෘත්ති දැක්කනම් සමාජ ජාලාවල විතරයි ඒ වගේ රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය, බැල ජනමාධ්‍ය, බැල ජඩ මාධ්‍යවල ඒවට ඉඩක් නැහැ. හැබැයි සමාජ මාධ්‍යවල අපි කෑ ගහලා කතා කරලා මේ කාරණා කිව්වා. මද්‍රසා පාසල් ශරියා විශ්වවිද්‍යාල කොරෝනාවට නිසින්දන හැම නිරෝධායන මධ්‍යස්ථානයේ බවටපත් වුණා. හැබැයි අයිතිකාරයා ආපහුකාරක් කියන නෑ මම මේක ආපහුකාරක් ඒ විශ්වවිද්‍යාලේ බවටපත් කරනවා. ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට දැන පිටරට සල්ලි වලින් අරාබියේ රජුරුවන්ගේ පවුලේ රජපෞලේ සල්ලි වලින් වෙනම විශ්වවිද්‍යාලයක් ලංකාවේ ඉපදෙනවා. මේ හැදෙනවා. යකෝ මේ රටවල මොකද පාලකේ? දැන් තමුන්නාන්සලා ඉඩමකට අල්ලපුවාට පත් එක අත්තක් කපලා ලාඩක් පත්තක් ගන්න පොලිසිය විජාතිය නැති. අපේ ඉඩමට අල්ලපුවට ඉන්නේ ඥාතිය. ඒක ලාඩක් පත්තු කපනකොට වැටමාර ග්‍රීසිටියා කපනකොට අත්තක් වැටුණා ඒකට ගේ බිල්ලන් අපි සමතමන්නේ දෙන්න තමයි නීතිගත ප්‍රජාතිය. විශ්වවිද්‍යාලයක් මේ රටේ හදනකොට කොළඹ ඉන්න පාලකයෝ කියනවා මේක දන්නේ නැත්තම් මට ඉතින් ගාමක් කියන මෙතන අසම්මර වෙන්නේ ඉන්නවා. ශරියා නීතිය ශරියා බැංකින් පටන් ගත්ත ලංකාවේ ඔය කියන සේරම රාජ්‍ය බැංකු සහ සමහර බැංකු සම්පත් බැංකු ඇරෙන්න ශරියා බැංකින් හැමදැනම පටන් ගන්න උත්සුක වුණා. කාතික් වාසී උසාවි අවුනාසයට මතකයි මොකද මේ සමන හිටපු මිනිස්සු නිසා මාවතගම වැවුඩ හන්දියේ පල්ලි ඉස්සරහා ගැහුවා බෝඩ් එකක් ගහලා හෝන් එකේ ලකුණු ගහලා කපලා දාලා මේ තැන් වල ශබ්ද කරන්න එපා. පාති උසාවියේ ඉදිරියේ මම යන හාමුදුරේ මයියන්ගරේ පඟර ගම්මනේ යන බහසට මතකයි අවුරුදු 4කට ඉස්සෙල්ලා බෞද්ධ කුටි 40ක් පිට්ටුවා මයියන්ගර නගරේ. ඒවා තමුන්නාසල දන්නේ නැහැ. මේ සර්පය වර්ධනය වෙන විදිය තමුන්නාසල දන්නේ නැහැ. මොකද මේක අවශ්‍ය නිසා අපි මේකට ඇහ ගහගෙන හිටියා. ඇයි? මට හම් වෙන හවල්ලට කියලා පුන්ද නෙමෙයි. ජාතිය රට සම්බුද්ධ ශාසනය කියන මෙන්න මේ තුන බේර ගන්න ඕන නිසා. වික්කවරුනි ඒ බෞද්ධ කොට ගිනිදපු සිද්ධියට යනකොට පඟරගම්මන ගයක් ඉස්සරහා ගහලා තියෙනවා කාති උසාවියේ මහේත්‍රාත්ගේ දිවස. යකෝ කොහේ තියෙන කාති උසාවිය? කාගේ කාලේව නීතිගත වුනේ. එතකොට රටේ අධිකරණ විශේෂ බාර වලදලා තියෙන්නේ මුස්ලිම් අමාත්‍යවරයෙක්. අනේ දෙයියනේ කියලා අදලත් මේ පත්‍රයේ විදිහටම තියෙනවා කියන කාරණේ අපි සතුටින් සිහිපත් කරගන්න